समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ ජීවිත සකස් කරගන්න ඕනේ කියලා අපි හැමදාමත් මතක් කරනවා මේ ජීවිතය සකස් කරගන්නවා වගේම සංසාරික ජීවිතය සුවපත් කරගන්නත් උතුම් නිර්වාණ සාන්තිය ලබා ගන්නට ඕනෑය කියන අදහසින් තමයි අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. ඉතින් අපි ඊ타ත්ම යහපත් අපේ ජීවිතය හදාගන්න නම් මම හැමදාම මතක් කරනවා භාවනා ධර්ම දේශනා මාලාවේ ජීවිතේ විනිවිද දකින්න ඕන කියලා. ජීවිතේ විනිවිද දකින්න ඕන කියලා කියන්නේ අපේ ජීවිතය තියෙන සියුම් තැනට දක්වා අපේ මනසින් දකින්න තරම් අපි අපේ මනස දියුණු කරගන්න ඕනේ. මොකද්ද සියුම් තැන කියලා කියන්නේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙම කොටස් පහකට බෙදලා ඊටාම සියුම්ව සිද්ධ වෙන ක්‍රියාවලින්, ඒ කියන්නේ පුංචිම ක්‍රියාවලින් ටික පරමාර්ථ ධර්ම කියලා කියන්නේ පරම අර්ථ කියන එකයි. ඒ කියන්නේ උතුම්ම අර්ථය ඒ කියන්නේ අපි අර්ථ දක්වලා තියෙන දේවල් වල පුංචිම කොටස් බෙදාගෙන ගියොත් අන්තිමට ඉතුරු වෙන පුංචි කොටස් ටික තමයි ඔය කියන සියුම් කොටස් ටික. ඉතින් ඒවා තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන්නේ. චිත්ත කියන්නේ සිත, විඥාණය. චෛතසික කියලා කියන්නේ වේදනා, සංඥා, සංකාර. චිත්ත, චෛතසික, රූප කියලා කියන්නේ කය, කයවල් සහ රූප කොටස්. එතකොට අපිට හුඟක් වෙලාවට අදාළ සතිපට්ඨානට අදාළව කායානුපස්සනට අදාළ කයවල්. ඊළඟට චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා කියන්නේ නිර්වාණ සාන්තිය. එතකොට ඔය හතර තමයි මේ ලෝකේ තියෙන්නේ. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. චිත්ත, චෛතසික, රූප කියන ටික චෛතසික ටික බෙදෙනවා. චිත්ත කියන්නේ විඥාණයට, චෛතසික ටික නැවත වාරයක් බෙදෙනවා. වේදනා, සංඥා, සංකාර විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ක්‍රියාකාරීත්වයන්. අතර වේදනා, සංඥා, සංකාර, විඥානය කියන්නේ චිත්ත, රූප කොටසට කාය. ඒතර කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා සතිපට්ඨානෙදී මේක ආය බෙදෙන්නේ. කාය කියන්නේ රූප කොටසමයි. එතකොට වේදනා කියන්නේ වේදනා චෛතසිකය. චිත්ත කියලා කියන්නේ අර චිත්ත චෛතසිකයන්ගේ කතා කරපු චිත්තයමයි. එතකොට ධම්ම කියලා කියන්නේ එතකොට ඉතුරු වෙන්නේ සංඥා, සංකාර. අපි සිත සහ සිතුවිලි කියලා ගන්නේ සංඥා සහ සංස්කාරයන්. සිත කියනකොට ඒ තියෙන්නේ විඥාණය. ඉතින් සතිපට්ඨානයේදී මේක බෙදෙන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන කොටස් හතරට. මේ කොටස් හතරේ සැබෑ ස්වභාවය සොයා ගැනීම තමයි අපි අතින් සිද්ධ විය යුත්ත. මේ කොටස් හතරේ සැබෑම ස්වභාවය හොයා ගැනීම තමයි අපි සිද්ධ කළ යුතුව තියෙන්නේ. ඉතින් ඔන්න ඔය තැනට තමයි අපි ගන්නට උත්සාහ කරන්නේ අපේ මේ අවබෝධය නැත්තම් අපේ මේ තියෙන ජීවිතයේ සත්‍ය තත්ත්වය තෝරා ගැනීම සඳහා කාය, වේදනා, චිත්ත, ධම්ම කියන දේවල් විනිවිද දකින ස්වභාවයට පුංචි ක්‍රියාවලින් ටික කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ධර්මතාවයන් වල ක්‍රියාකාරීත්වයන් තුළ පුංචි කොටස් ටික අපේ හිතෙන් අත්දැකිය යුතුව තියෙනවා.
එහෙම අත්දැක්කහම ලෝකයෙහි ඇලීමක් තියෙනවා නම් අන්න ඒ ඇලීම දුරු වෙලා ඒ වගේම ගැටීමක් තියෙනවා නම් ඒ ගැටීම දුරු වෙලා උපේක්ෂාවට හිතපත් වෙනවා. ඇලීම වෙනුවට නොඇලීමත් ඒ පිළිබඳව පංච උපාදානස්කන්ධය නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම කියන කොටස් වල ගැන පිළිබඳව තියෙනා වූ යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් අපිට තියෙනවා නම් අන්න ඒ දේවල් සම්පූර්ණයෙන් විසඳෙන්න ඒවා තුලින්ම තමන්ගේ සියලුම ක්‍රියාකාරීත්වයන් විශාල සිද්ධීන් අපේ ජීවිතය කියලා කියන්නේ සිද්ධි සමුදායක්. අතීතය ආරම්භ බලන්න අතීතයේ ඉතින් ඇලෙන ගැටෙන බොහෝ දේවල් තියෙනවා. වෙච්ච දේවල්, වෙලා තියෙන දේවල්, වෙන්න තියෙන දේවල් ඕවා හිත හිත තමයි ජීවත් වෙන්නේ. අතීත සිද්ධි සමුදායක් නැවත නැවත අපේ මනසට ගලාගෙන එනවා. ඇලීම් ගැටීම් සහිතව කියපු ඒවා, කරපු ඒවා, වින්ද ඒවා, නොවින්ද ඒවා, දැනගත්තේ ඒවා, දැනගත්තේ නැති ඒවා, මේ වගේ බොහෝ දේවල් එක එක ආකාරයට අපේ චිත්තසංතානයට අතීතය හොල්මන් කරනවා. අතීතයේ සිද්ධි ඇදිලා ඇවිල්ලා හරියට කල්පනාවට යනවා. ඉතින් මේ කල්පනාවට යන්නේ මේ සිද්ධි පිළිබඳව අපි තේරුම් අරන් තියෙන විදිහ හින්දා. ඉතින් මම හැමදාම කියන්නේ මේ සිද්ධි දිය කරලා හරින්න. මේ සිද්ධි දිය කරන්නේ කොහොමද? හරියටම අර ගල් කඩන උපකරණ තියෙන ගල් ක්‍රෂර් තියෙන්නේ. ඒවා ඉස්සෙල්ලා ලොකු ගල් ගෙනල්ලා දානවා. ඒවා පොඩියට කැඩෙනවා. ඊට පස්සේ පොඩි ඒවා තවත් පොඩියට කැඩෙනවා. තවත් පොඩියට කැඩෙනවා. ඒකල අන්තිමට පුංචිම ගල් කුඩු දක්වාම සමහර කොටස් ගල් කුඩු දක්වාම කැඩෙනවා. ඉතින් ලොකු ගලක් කුඩු දක්වාම කඩනවා වගේ ඒ ඔය සිද්ධි අරගෙන 2ට 3ට 4ට 5ට ඔහොම කඩාගෙන බිඳ බලන්න ඕනේ. ඒවා විභජනය කර බෙද බලනවා. පුංචි කොටස් වලට බෙදාගෙන යනකොට ඒ සිද්ධිය අපිට දකින්න පුළුවන් පංච උපාදානස්කන්ධය හි ක්‍රියාකාරීත්වයක් විදිහට පංච උපාදානස්කන්ධයේහි ක්‍රියාකාරීත්වයක් විදිහට ඒ සිද්ධිය දකින්න පුළුවන්. පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වයක් විදිහට ඒ සිද්ධිය දකිනකොට එහි ඇතිවීම නැතිවීම ප්‍රකට වෙනවා. එහි ඇතිවීම නැතිවීම ප්‍රකට වෙනකොට ඒ ඇතිවීම නැතිවීමත් එක්ක එහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට වෙනවා. ඒතර ඔය සිද්ධිය දිය වෙලා යනවා කියලා කියන ඔය සිද්ධිය ගන්න දෙයක් නැහැ ඊට පස්සේ. සිද්ධිය ගන්න දෙයක් නැහැ කියලා කියන්නේ ඒක පුද්ගල වශයෙන් ගන්න බෑ. වෛරී වශයෙන් දැනෙන්නේ නැහැ. ලෝභ වශයෙන් ඇල්ලෙන්නේ නැහැ. දේශ වශයෙන් ගැටෙන්නේ නැහැ. අහවල් පුද්ගලයාගේ නිර්මාණයක් කියලා මුලා වෙන්නේ නැහැ. මගේ නිර්මාණයක් කියලා මුලා වෙන්නේ නැහැ. මොකද එහි සැබෑ ස්වභාවයේ ඒ එකක්වත් නැහැ. ඊළඟට ඒක එක දිගට තියෙන එකක් කියලා තිබ්බ මුලාව අයින් වෙලා යනවා. මොකද ඒකේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන හින්දා. ඒක සැපක් නෙවෙයි කියන දේ දැනෙනවා සහ ඒකෙන් පිළිසරණක් ලබා ගන්න බෑ. ඒවාට ඒ ක්‍රියාකාරීත්වය අපිට අයිති නැති බව හොඳාකාරවම අපිට දැනෙන්න, පෙනෙන්න, තේරෙන්න පටන් ගන්නවා. ඒක අපිට අයිති නැති බව. ඉතින් ඒක අපිට අයිති නැති දෙයක් වෙනකොට ඒක අනුන්ට අයිති නැති දෙයක් කියන එකත් තේරෙනවා. ඒතකොට තමන්ගේ කියන මේ ක්‍රියාකාරීත්වය තමන්ට අයිති නැතුව ක්‍රියාත්මක වෙන දෙයක් කියලා මේ කතා කරන එක පවා හිතෙන එක පවා හැම දෙයක්ම හේතු සහගතව සකස් වෙනවා. ඒකට වැරදිලා මම මගේ කියලා අරගෙන බව හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ ලක්ෂණ ප්‍රකට වෙන්න නම් ඕක දිහා බලන්න ඕනේ. ඉතින් ඕක දිහා බලන්න නොයේකුත් උපක්‍රම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. ඉතින් අපි දින කීපයක් ඉතාමත්ම දැඩි අදහසක් ඇති කරගෙන අපූරු භාවනා ක්‍රමයක් ගැන සාකච්ඡා කරන්න යන්නේ. බොහෝ වාද විවාද වලට තුඩු දෙන ස්වභාවයකුත් වෙනවා. නමුත් හැබැයි අපි හරි පරිස්සමෙන් සූත්‍රයට, අටුවාවට ගැලපෙන ආකාරයට, දේශනාවට ගැලපෙන ආකාරයට අපිට අවබෝධ කරගන්න පුළුවන් විදිහට මේ පිළිබඳව සාකච්ඡා කරමු. අත්දැකීම් ලබා ගන්නම බලන්න කියලා මම මේ අතංගෙන් ඉල්ලනවා. ඊට පෙර ආතුව පොඩ්ඩක් සක්මන් භාවනාව ගැන කියලා දෙන්නට ඕනේ. ඒයින් අපිට ලොකු ලාභයක් ලැබෙනවා මේ භාවනාවලට. ඒකින්ද මම හිතන්නේ අපි සක්මන් භාවනාව සහ මේ ඉරියව් පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කළ යුතු තියෙනවා. මූලිකව එක දිගට භාවනා කරන කෙනෙක්ගේ. මොකද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ආනාපාන සති භාවනාව පිළිබඳවයි. ආනාපාන සති භාවනාව ගැන කතා කරන්නට ගියාම ඊට පෙර ආතුව ඉරියව් පවත්වීම සහ සක්මන් භාවනාව ගැන කතා කරලා හිටියොත්
ඒකෙන් අපිට ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්. මොකක්ද අපි කරන්න හදන්නේ? අභ්‍යන්තරගත වෙන්නටයි සූදානම් වෙන්නේ. ලොකු ගමනක් යන්නයි හදන්නේ. ඉතින් ඒ ගමන යන්න ලෑස්ති වෙන්න ඕන ආයුධ කට්ටලයක් හදා ගන්න ඕනේ. ඊටාම සරලව මේ පිළිබඳව කතා කරමු. අපි හදන්නේ පංච උපාදානස්කන්ධය හම්බෙන්න යන්න. පංච උපාදානස්කන්ධය බැහැ දකින්න. හම්බෙලාගේ தත්ත්වය ෆිරික්සලා බලන්න. හැංගිලා ඉන්නේ කඩතිර හින්දා පේන්නේ නැතුව තියෙන දෙයක් කඩතිර විවර කරගෙන තමන්ගේ මනසින් අත්දැක ගන්න ඇතුළ අත්දැක ගන්නට සූදානම් වෙන මහා ඉතාමත්ම ඉහළ මානසිකත්වයකට ළඟා වෙන්නට සූදානම් වෙන්නේ ආනාපාන සති භාවනාව පිළිබඳව සාකච්ඡා කරන්නටයි සූදානම් වෙන්නේ. බොහෝ විට හෙට දවසේ මේක ආරම්භ කරන්න ප්‍රසිද්ධ වෙන්නේ. මොකද නිදහසේ කතා කළ යුතුව තියෙන හින්දා. පළවෙනියෙන්ම ශ්‍රද්ධාව කියන එක ඇති කරගන්න ඕන අපේ පින්නත්නේ. ලොකු හැඟීමක් ඇති කරගන්න මුදුන් මල්කඩක් කියන අදහසකින් ඒ කියන්නේ ආය තවත් මට ඉතුරු වෙලා දෙයක් නැහැ මම මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්නවා කියලා මේ ඔය ශ්‍රද්ධාව හදාගන්න තියෙන එකම දේ දුකෙහි කලකිරෙන එක. දුකෙහි කලකිරීම කියන්නේ අතනිබ්බින්දති දුක්ඛේ කියන එක දැනෙන්න ඕනේ. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණත් එක්ක තමයි මේ දුකෙහි කලකිරීම සිද්ධ වෙන්නේ. ඉතින් අපේ ජීවිතේ අපිට ලැබිච්ච සිද්ධි අරගෙන ඒ දුක් හම්බෙච්ච තැන් අරගෙන බලන්න ඒ හැමදේම අනිත්‍ය නිසා දුක් විඳින හැටිත් අනාත්මය ලක්ෂණයෙන් ගැලවෙන්න බැරි හින්දා දුක් විඳින හැටිත් වෙනස් වුණා. හැමදේම වෙනස් වුණා. ඒ වෙනස් වෙන හින්දා දුක් ඇති වෙච්ච හැටිත් ඊළඟට ඒ වෙනස් වුණේ මට ඕන විදිහට නෙවෙයි. මට කිසිම විදිහකින් මේ නීතිය වෙනස් කරන්න බැරි වුණා. මේ ස්වභාව ධර්මයේ තියෙන අනිත්‍ය ලක්ෂණය කියන නීතිය, අනාත්ම ලක්ෂණය කියන නීතිය මට වෙනස් කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් අන්න ඒ හැකියාවක් නොලැබීම හේතු කොටගෙන හරිද? ඒ හැකියාවක් නොලැබීම හේතු කොටගෙන මම ඉතා විශාලම ගැටලුකාරී තත්ත්වයකයි මේ ඉන්නේ. මොකක්ද මේ ගැටලුකාරී තත්ත්වය? අර සිද්ධි ඔක්කොම මම මගේ අහවලාගේ ක්‍රියාකාරීත්වයන් මේ අයගේ වැඩපිළිවෙළවල කියලා ඒ ආකාරයට අපි ලොකු අදහස් ඇති කරගෙන කටයුතු කරනවා. ඉතින් ඒකින්ද ඒවා ඔක්කොම දිය කරලා හරින්නටයි ඕනේ. අභ්‍යන්තරගත වෙන්නටයි ඕනේ. මේ හිත අභ්‍යන්තරගත වෙන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තේ කුමන ආකාරයටද හිත අභ්‍යන්තරගත වෙන්න දෙන්නේ නැති? හිමින් අරගෙන බොහොම හිමින් තමන්ගේම ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති මේ ආනාපාන සති භාවනාව ගැන තියෙන මූලික හැඳුන්වීමේදී තියෙනවා නේ කායානුපස්සනාවේ අජ්ජත්තං අජ්ජත්තික තමන්ගේ කොට ගත්ත දැනට දැනෙනවා අපේ පින්වත්නි මගේ කියලා කොටසක් දැනෙනවා. මේ දැන් කතා කරන මොහොතේත් පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන මේ පින්වන්ත අය හිතන්න පොඩ්ඩක් මගේ හොඳට දැනෙනවා මොකක් හරි කෑල්ලක් අල්ලන් ඉන්නවා. ඒක හරි පුදුම වැඩක්. ඒකට නින්දා කරන්න ඕනේ. ඒක කොයි වගේද? ඒක හරියට නිකන් සුනක පෝතකයෙක් ඉපදිලා මේ ලෝකේ පුංචි බලු පැටියෙක් විදිහට ඉපදිලා එයාව සකස් වෙන ගෙදර අවට කොටස ඒ වැටමායිම හෝ ඉන් එහාට හෝ මෙහාට අපි ගහන වැට නෙවෙයි එයා සීමාවක් හදාගෙන ඒ සීමාවෙන් මෙහාට කිසිම බලු පැටියෙකුට එන්න දෙන්නේ නැහැ. ලොකු බල්ලෙකුට එන්න දෙන්නේ නැහැ. එයාගේ සීමාවෙන් හොඳට බලන්න අපේ ගෙදර ඉන්න බල්ලා ගත්තොත් එහෙම එයා වෙන එක්කෙනෙක් ආවොත් එක්තරා දුරකට එළවලා ඊට පස්සේ නා අතරින් හැට ගියා දාහෙන ප්‍රශ්නයක් නෑ දැන්. එහෙනම් එයා කොටසක් අල්ලගෙන. හරි. එයා කොහෙන්ද එයාට කවුද මේ කොටස කියලා දුන්නේ? එයාට දැනුණා. එයාගේ ජීවිතයේ පටන් අරගෙන ටික දවසක් යනකොට එයාට මේ කොටස මට අයිති කොටස කියලා දැනුණා. අන්න ඒ වගේ එයාට කිසිම විමසිල්ලක් තිබුණේ නැහැ මේක සින්නක් කරද මේක කුලියට ඉන්න එකක්ද මේක මේ ගෙදර අයිතිකාරයාටම උරුම වෙච්ච දෙයක්ද ඒවා මොකක්වත් ඔය බල්ලාට බලන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් එයා කොටසක් වෙන් කරන් ඉන්නවා. එහි සැබෑ අයිතියක් එයාට තියෙනවද? එයා වෙලවලා දායිද? එයාට මොකක් හරි තියෙනවද? ඒවා මොකක්වත් එයා දන්නේ නැහැ. එයාට අදාළ නැහැ. ඒක එයා කොටසක් අල්ලන් ඉන්නවා. ඒ වගේ පින්වත්නි අපි මේ ලෝකෙට ඇවිල්ලා අම්මා කිරිපොවනකොට සැප වේදනාවක් දැනුණා. ඒ සැප වේදනාවෙන් පටන් ගත්ත ලෝකයට ඇලිච්ච ඇලිල්ලත් එක්ක මොකක්ද කියන්න අපිවත් දන්නේ නැතුව
දැනටත් දන්නේ නැතුව මොකක්ද කියන්න දන්නේ නැතුව මොකක්දෝ එකක් හරියට පැහැදිලි නැති සීමාවල් නැති ඒක අපි කියන්නේ කොන් නැති අපි කියන්නේ මේකේ මෙන්න මේ කොටස හරියටම මායින් සීමාමායින් වලින් වෙන් කරන්න කියන්නේ තියුණු තැනකින් වෙන් කරන්න කියන මෙන්න මේ කොටස කියලා මොකක් හරි දෙයකට අන්න ඒ වගේ වෙන් කරන්නකෝ බලන්න ඔය මම කියන කෑල්ල මොකක්ද කියලා මගේ කියන කෑල්ල කොයි කෑල්ලද කියලා වෙන් කරන්න හදන්න බලන්න ඇස් දෙක පියාගෙන මම කියන්නේ මොකක්ද කියලා චුට්ටක් හෙව්වොත් ඒක දිය වෙලා යනවා වගේ එකක් ඇත්තට මොනවටද මේ මම කියන්නේ හොඳට හිතලා බැලුවොත් මේ ශරීරයට මම කියනවද ශරීරයට මම කියන්න පුළුවන්කමක් නැහැ ඒක මගේ මම කියන කෙනාට අයිති ශරීරයක් මේ ශරීරය මොනවද දන්නේ නැහැ මම ඒක කියලා තියෙනවනේ මේ ශරීරය මොනවත්වත්ම දන්නේ නැහැ ඒ කියන්නේ මෙහි තියෙන මස්වත් ලේවත් කටුවත් සෙම සොටු කෙල ආදිය මේ ඇස් කන් නාසා දිව මේවා එකක්වත් මොනවත්ම දන්නේ මේ මොකද මොනවත්ම දන්නේ නැහැ කියන්නේ මේක මැරෙනවා කොයි වෙලාවෙ හරි මැරිච්ච ගමන් මේ ශරීරයට අදාළ සියලු දේ තියෙන උණුසුමක් තියෙනවා මොනවද දන්නේ මැරුණා කියලා දන්නවනේ කෑ ගහන්න එපා ඉතින් මාව මැරුණෝ කියලා එහෙම නැහැ හරි ඉතින් එහෙනම් මොනවත්ම දන්නේ නැහැ එහෙනම් මොනවත්ම දන්නේ ශරීරයට මම කියන්න බෑ වේදනාව මොනවද දන්නෙත් නැහැ සංඥාව මොනවද දන්නෙත් නැහැ හරි එතකොට සංකාරය මොනවද දන්නෙත් නැහැ ඒවා අයිතියක් නැතිවම සිද්ධ වෙන දේවල් හරි එතකොට විඥානය කියන එකත් එහෙමයි ඒවා ඇති වෙලා නැති වෙලා යන දේවල් හේතුවක් ඇතුව සංඥාව හඳුනා ගැනීම කියන ක්‍රියාවලිය සිද්ධ කරනවා ඒක මම කියලා ගන්නත් බෑ මගේ කියලා ගන්නත් බෑ සංකාරය එක් ආකාරය ආදරය ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය වගේ දේවල් සිද්ධ කරනවා එතකොට ඒවත් එකක්වත් මම කියලා ගන්න පුළුවන්කමක් ඇත්තේම නැහැ එතකොට විඥානය පෙනීමේ දැනීම ඇසීමේ දැනීම ආදිය සිද්ධ කරනවා එතකොටත් ඒවා ගන්න පුළුවන්කමක් නැහැ එතකොට රූපය කියන මේ කය කොහොමත්ම මගේ කියලා ගන්න බෑ එතකොට ඔය විදිහට පහයම ගත්තාම ඔය ඔක්කොම ටික ගත්තාම ඔය පංච උපාදානස්කන්ධයට අදාළ පහම ගත්තාම එකක්වත් මමවත් මගේවත් කියලා ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ හරි ඉතින් මේ හැම එකක්ම අරගත්තාම අපිට අපේ මම කියලා අරන් තියෙන්නේ මොකද්ද කියලා ටිකක් විමසිල්ලෙන් බැලුවොත් අපිට හොඳටම තේරෙනවා මම කියලා එකක් හොයාගන්න පුළුවන්කමක් නැති බව කොහොම හරි කමන්නේ ඔන්න ඕක තේරුම් ගන්න එකපාරටම බෑ මේක තේරුම් ගන්න මේක තුලට බැස ගන්න ඕනේ තමන්ගේ කය තුලට බැසගත් සිත් ඇතුව වාසය කරන්න ඕනේ මේකට බාධා එනවා කාමච්ඡන්ද ආදිය නිසාවෙන් ඉතින් ඒවට අපි සතර කමඨහන වැඩුවත් සමහර වෙලාවට ඒවා අභිබවා සතර කමඨහන වර්ධනය කරද්දිත් අපිට මේ කියන උපක්‍රම ඕන වෙනවා සතර කමඨහන වර්ධනය කරත් ඒවා අභිබවා අපිට එනවා මේ කියන ක්‍රියාකාරීත්වයන් එක ආකාරයෙන් ලෝභ දේශ මෝහ ඇති වෙනවා ලෝභ දේශ මෝහ ඇති වෙනවා ඉතින් එතකොට හරිම කරදරකාරී තත්ත්වයක් තියෙන්නේ හොඳයි එතකොට බලන්න දැන් මේ අභ්‍යන්තරගත වෙන්න සූදානම් වෙනකොට එන බාධක පංච උපාදානස්කන්ධය දකින්න යන ගමන වැඩියෙන්ම යන්න දෙන්නෙම නැති පංච නීවරණ ධර්මයන් එයින් ප්‍රකටම එකක් තමයි තීන මිද්දේ කියලා කියන්නේ අපි කාමචන්ද ව්‍යාපාද අයින් කරගන්න ගොඩක් දේවල් කතා කරා නමුත් තීන මිද්දයත් එක කරදරකාරී තත්ත්වයක් තියෙනවා ඉතින් දැන් හුඟක් වෙලාවට සිද්ධ වෙන දේ තමයි කුමන හෝ භාවනාවක් සිද්ධ කරද්දී මම එක ඉරියව් ගැන කතා කරේ දැන් අපි සතර කමඨහන ගැන කතා කරපු වෙලාවෙත් මෛත්‍රිය වර්ධනය කරගෙන යද්දී අසුභය වර්ධනය කරගෙන යද්දී මොකද වෙන්නේ එක අරමුණකට එන්නට එද්දී තීන මිද්දය ඇවිල්ලා නැත්තම් කාමච්ඡන්දය ඇවිල්ලා නැත්තම් ව්‍යාපාදේ මොකක් හරි එකක් ඇවිල්ලා කරදරකාරී තත්වයකට පත් වෙනවා දැන් අපි සාමාන්‍යයෙන් පෞද්ගලිකවම බලන්න භාවනාවක් සිද්ධ කරද්දී සිද්ධ වෙන දෙයක් ගැන මම මතක් කරන්නම් මේ ටිකක් වෙලා කරද්දී විනාඩි 15කින් හෝ 20කින් හෝ පැයකින් හෝ පැය භාගයකින් හෝ කොයි හරි වෙලාවක කොයි විදිහකින් හරි මේ
භාවනාව සිද්ධ කරද්දී ඒක පාට හිතෙනවා දැන් ඇති. දැන් ඇති කියලා හිතෙනවා. එතකොට දැන් ඇති කියලා මේ හිතෙන්නේ අපේ හිතට අදට මෙච්චරයි කියලා හිතෙනවා. මීට වැඩිය බෑ කියලා හිතෙනවා. මේ හරියටම කොයි වෙලාවේද හරියටම තමන්ව පරාජය වෙන වෙලාවේ. ඉතින් ඒකයි හිත කියන්නේ දැන් බෑ මෙතනින් එහාට කොහොමත්ම බෑ කියලා. අපේ සිත තමයි කියන්නේ. එතකොට ඒ බැරිකම තේරුම් ගන්න ඕනේ ඒ වෙලාව තමයි මාව අභිබවා නීවරණයන් වර්ධනය වෙන වෙලාව. මගේ වීරය මගේ තුලින් ඇතිවෙන සිහිය මේ ඔක්කොම අභිබවා නුවණ අභිබවා නීවරණය යටපත් වෙලා ඒවා නීවරණයන් ඇවිල්ලා අර මේ මගේ ක්‍රියාකාරීත්වය යටපත් කරන වෙලාව තමයි ඔය නැගිටින්න හිතෙන වෙලාව බලන්න තේ ටිකක් බීලා එනවා නැත්නම් අහවල් අය කතා කරගෙන එතෙන්ට ගිහිල්ලා එනවා ඔය වගේ නොයෙකුත් දේවල් හිතනවා. ඒක පාලනය කරන කෙනාට තමයි අමාරුව දැනෙන්නේ. එක දිගට ඉන්ඩ උත්සාහ කරන්න ඕන ශරීර අභ්‍යන්තරගත වෙලා මොකද කායානුපස්සනාව වඩනවා නම් කයෙහි සිත මේ බඹයක් විතර වෙච්ච ශරීරයේ ඉස්සෙල්ලාම හිත තියාගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට මේ බඹයක් විතර වෙච්ච කයේ විතරක් හිත තියාගන්නවා කියන්නේ මොකක්ද? අන්න ඒක සිද්ධ කරගන්න ඉස්සෙල්ලාම පුළුවන්කම තියෙන මේ ලෝකෙම විසිරිච්ච හිත මේ ලෝකෙම විසිරිච්ච හිත මේ කය තුලට අරගන්න ඕනේ. ඉතින් ඒක කරගන්න අමාරු වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට පිට යනවා. පුළුවන් තරම් උත්සාහ කරනවා ඒකට. අන්න එතනදී අපේ පින්වත්නි මේ බලන්න හොඳට තේරුම් ගන්න අපි ක්‍රමානුකූලව මේ ආනාපාන සතියට යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඊට කලින් పూర్වව පුහුණු කරන්න ඕන පුහුණු වීමක් ගැනයි මේ විස්තර කරන්නේ ආනාපාන සතියේම. ඒ කියන්නේ අපිට ප්‍රායෝගිකව මෙතනට ළඟා වෙන්න පුහුණු කරන්න ඕන දෙයක් ගැන විස්තර කරන්නේ. දැන් මෙතනදී අපි යන ධර්ම කරුණකට ආයසරයක් ස්පර්ශය කියලා කියන්නේ අභ්‍යන්තර ආයතනයත් බාහිර ආයතනයත් විඥානයත් එකතුව. එහෙනම් මගේ කය දැනෙනවා කියලා කියන්නේ විඥානය එතෙන්ට යෙදුනා කියන එකයි. වෙනත් අරමුණකට ගිහිල්ලා නම් හිත විඥානයේ යෙදිලා නැහැ. එහෙනම් කය දැනෙන්නේ නැති වෙන්න ඕනේ. ඒකේ විකල්පය. ඔන්න දැන් අපි දන්නවා අපි වෙනත් අරමුණින් දැන් මෛත්‍රිය ගැන කතා කරා, අසුභය ගැන කතා කරා, අපි ධ්‍යාන මට්ටම් ගැන කතා කරා. ඒ තැන්වලදී වෙන්නේ කාය සංකාරයන් සංසිඳෙනවා. කාය සංකාරයන් සංසිඳනවා කියලා කියන්නේ කයෙහි ඇතිවන සැකසීම් දැනෙන්නේ නැති තත්යකට පත් වෙනවා. ඒ තත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ අපි හොඳටම දන්නවා අරමුණෙහි හිත නැగిලා. අරමුණේ හිත නැගිච්ච හින්දායි ඒ තත්ත්වයට පත් වෙන්නේ. ඒ කියන්නේ විඥාණය මනෝ අරමුණටම වැටලා එක දිගට තියෙනවා නම් ඉතින් කය අරමුණු වෙන්නේ නැති ස්වභාවයකට පත් වෙනවා. එතකොට දැන් ඒකේ විකල්පය මොකක්ද? මොන දැන් අපි විකල්පයකට යනවා. අනිත් පැත්ත එක දිගට මගේ කය දැනෙනවා නම් මට හිත වෙන අරමුණකට යා නොහැකිය. ඒක තමයි විකල්පය. එක දිගට වෙන අරමුණක ඉන්නවා නම් කය දැනෙන්නේ නැහැ කියන එක සත්‍යයක්. ඒ වගේම තමයි එක දිගට කය දැනෙනවා නම් වෙන අරමුණකට යන්නේ නැහැ. එහෙනම් අපි යන්නේ එතෙන්ට එනවා ඉස්සෙල්ලාම. කයෙහි කොතන හරි තැනක් දැනි වාසය කරන්න පුරුදු කරනවා. එහෙම තමයි අපි ඉරියාපත වලට යන්නේ. හරිද? දැන් මේ භාවනා කරන මගේ අරමුණ කායිකව ඒ කියන්නේ මේ ශරීරයේ දැනීම් වලින් පිටට කිසිම තැනක හිත විසිරෙන්න නොදී තබා ගැනීම තමයි පළවෙනි අරමුණ. ඒ කියන්නේ හැම තැනම දුව හිටිය සතෙක් අරගෙන වත්තට කොටු කරගත්තා. මට ඕන ගේ ඇතුළට දාගන්න. අපි හිතමුක ආනාපාන සතිය කියලා කියන්නේ ගේ ඇතුළට කියලා. ගේ ඇතුළට විතරක් දාගන්න ඉන්න කෙනා හැම තැනම දුව හිටිය එක අරගෙන වත්තට කොටු කරගත්තා. වත්තෙන් එළියට යන්න දෙන්නේ නැහැ වගේ. ඒ වගේ තමයි හැම තැනම දුව තිබ්බ හිත මගේ කය තුල විතරක් තියාගන්න මං හුරු කරනවා. ඒක හරිය අපූර්ව වැඩක්. ඉතින් ඒ සඳහා කයෙහි තියෙන එක දැනීමක් කියන්නේ මේ නිකන් නෙවෙයි සෙලවෙන දැනීමක් තමයි හුස්ම කියලා කියන්නේ. ඒකෙන්ද අපි මොකද කරන්නේ මේ හුස්මට හිත යොමු කරන්න උත්සාහ කරනවා මේ. එතකොට උත්සාහ කරනකොට හුස්ම දැනෙන්න ඕන මට. හුස්ම ගැන මොනවා කතා කරත් වැඩක් නැහැ.
හුස්ම දැනෙන්නටයි ඕනේ. එතකොට බලන්න අපි ආනාපාන සතියේම පළවෙනි පියවර ගත්තොත් එහෙම දේශනාවේ සඳහන් වෙන්නේ සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති කියලා. මේ ආනාපාන සතිය ගැන කතා කරන්න හදනව නෙවෙයි. නමුත් ඒක වෙනම කතා කරනවා ඉස්සරහට. නමුත් ඒකේ පළවෙනි පියවර එහෙමයි තියෙන්නේ සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා කියලා. ඉතින් හුස්ම ගන්නවා කියන අදහස මට දැනෙන්නටයි ඕනේ. ඒ කියන්නේ හුස්ම දැනෙනවා කියන එකයි. එහෙනම් මම උත්සාහ කරනවා හුස්ම දැනි දැනි ඉන්න. මේකට පහසුම වැඩියෙන්ම ඉන්න පහසුම කොයි විදිහටද කියලා බලනකොට සිත එකඟ කර ගැනීම සඳහා අපි දන්නවා හොඳටම එහෙම හුස්මක් ගන්නකොට හෙලනකොට නාසිකාව අග ඉඳන් නාභිය දක්වා දැනෙනවා. මේ බලන්න. මේ වෙලාවෙන් බලන්න නාභිය දක්වාම දැනෙනවා. මෙතන තියෙන්නේ එක්තරා දැනීම් සමුදායක එකතුවක්. අපි කිව්වනේ ඔක්කොම සිද්ධියක එකතුවක් කියලා. මේ හැම රූප කලාපයකම ඇති වෙන ස්පර්ශ හින්දා ඇති වෙන වේදනාවල එකතුවක් මේ තියෙන්නේ. බාහිරින් එන හුළඟ මේ අපේ ශරීරයත් එක්ක ශරීරයේ වදිනවා. ඒ වදිනකොට ඇතිවෙන සීත ගතිය ආදී දේවල් හින්දා ඒ දැනෙන දැනීම් ටික තමයි ඒ දැනීම් වල එකතුවට කියනවා අපි හුස්මක් කියලා. ගන්නකොට හෙලනකොට රස්නෙට වදිනවා. එතකොට මේ එකතුවක් මේ පුංචි දැනීම් ගොඩක එකතුවක්. හරිද? එතකොට ඒ දැනීම් වලයි ඉන්න ඕන කරලා තියෙන්නේ. මේ දැනීම් ටික හරියට මේ දැනීම් ටික ඔක්කොම එකතු කරපුවාම කියනවා ආස්වාස ප්‍රාස්වාස කය කියලා. මේ අපිට තියෙන බාහිර කයේ උපකුලකයක් ඒක. අපිට තියෙන මේ සම්පූර්ණ කය ගත්තොත් ඒ සම්පූර්ණ කයේ ඇතුලේ තියෙන එක කොටසක් තමයි ආස්වාස ප්‍රාස්වාස කය කියලා කියන්නේ. ඔන්න වරද්ද ගන්න බෑ. හුස්මක් ඇතුළට ගන්නකොට ඒ හුලන් ටික වදින ටික විතරක් නෙවෙයි ආස්වාස ප්‍රාස්වාස කය කියලා කියන්නේ. බලන්න ඒ හුලන් ටික වදින ටික විතරක් නෙවෙයි. ඇයි නාභිය දැනෙනවා, බඩ දැනෙනවා. බඩ දැනෙන්නේ කොහොමද? පිරිසක් ඉන්න තැනකින් කවුරු හරි කෙනෙක් ලොකු පිරිසක් ඉන්න තැනකින් තල්ලු කරගෙන යනවා. තල්ලු කරගෙන යනකොට මොකද වෙන්නේ? ඒ යන පුරුෂයා මේ ගෑවෙන වදින කට්ටියට මෙයා ගියා කියලා දැනෙනව විතරක් නෙවෙයි අර කට්ටිය තල්ලු වෙනකොට දෙපැත්තේ හිටිය කට්ටියට අනිත් කට්ටිය වදිනවා. ඒ කට්ටියත් දැනගන්නවා අහවලා ගියා කියලා. හරිද? අන්න ඒ වගේ තමයි අපේ මේ නාසිකාවගෙන් ඇතුල් වෙලා හුලං ඇවිල්ලා මෙහෙම මේ පිම්බෙනකොට මේ උඩ කොටස පිම්බෙනකොට පෙනහළු දක්වා යන මොකද වෙන්නේ? උඩ කොටස යටට තල්ලු වීම නිසා බඩේ තියෙන තෙරපීම අපිට දැනෙනවා. ඒ කොටස් තෙරපෙන හින්දා අපිට නාභිය දක්වාම තෙරපීම් දැනෙනවා. හැකිලීම් දැනෙනවා. මෙහෙම පිම්බෙන හැටි, මෙහෙම හැකිලෙන හැටි දැනෙනවා. හරි? එන්න ඒ දැනීම ඔක්කොම ටික ගත්තාම ඒකට තමයි අපි කියන්නේ හුස්මක් කියලා. හරිද? හුස්මක් කියලා කියන්නේ ඒක දැනෙන්නේ නැත්තම් මොන හුස්මක්ද? මලමිනියක් අරගෙන අපි ඔය මොකක්ද මේ මොකක් හරි ඔය බයිසිකල් වලට හුලං ගහන උපකරණයක් අරගෙන නහයට දාලා මලමිනියට ගහනවා මැරිච්ච ගමන් හුලං. හුස්ම කය හැදෙන්නේ නැහැ. ඇයි? ඒ විඥානයේ යෙදීමක් නැති හින්දා. එතකොට විඥානයේ යෙදීමක් තියෙන ස්පර්ශජ වේදනාවන් කාය සම්පස්සජ වේදනාවන් හටගන්න ඔන්න ඔය කොටස ඒ කියන්නේ කෙලින්ම හුලං වදින හුලං ගෑවෙන කොටසත් තෙරපීම් නිසා හෝ පිම්බීම් නිසා දැනෙන ඔක්කොම ටික එකතු කරලා ඇතුළට ගන්න හුස්මක් එළියට ගන්න හුස්මක් කියන එළියට දාන හුස්මක් කියන දෙකේදී අන්න ඒ දැනෙන කොටසට කියනවා ආස්වාස ප්‍රාස්වාස කය කියලා. ඒතර මෙන්න මේ ආස්වාස ප්‍රාස්වාස කය අල්ලා ගැනීම තමයි අපිට මේ ඕන කරන්නේ. ඒක අපි ඇත්තටම ඒක දන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් අත්දැකලා නැහැ. ඒක සම්පූර්ණයෙන් අත්දැකලා නැත්තේ මේ හිතට එහෙම මේ දැන් කිව්වට ඒක හුස්මක් නම් දැනේ, දෙකකුත් දැනේ, තුනකුත් දැනේ, ඊට පස්සේ හිත දුවනවා. එයාට මේක අල්ලා ගන්න බෑ. එයා හරි දුර්වලයි. එයා ගොඩාක් කලබලකාරී. ඔන්න ඕක කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. මේකෙදි අපි උත්සාහ කරනවා වැඩියෙන්ම මේ හුස්ම දැනෙන තැනට අවධානය යොමු කරන්න. හරි? වැඩියෙන්ම මේ හුස්ම දැනෙන්නේ කුමකටද කියලා බලන්න.
මේ නාසිකාවන් ඉඳන් නාභිය දක්වා එකම හුලන් ටික මේ පෙනහළු දක්වා එද්දී පිම්බෙනවා. ඒක ලොකු ප්‍රදේශයකට යනවා. ඒ ටික ආය අකුලල අරගෙන මේ පුංචි තැනකින් එළියට දාන්න ඕන නාස්පුඩු දෙකේ තියෙන පුංචි හීල් දෙකෙන් එළියට දාන්න ඕන ඇතුළට ගන්න ඕන. එළියට දාන්න ඕන ඇතුළට ගන්න. එතකොට පුංචි තැනකින් මේ ටික හිර වෙලා යන්න ඕන. ඒ මදිවට එතන තියෙනවා උඩට ඇදෙන වංගුවක්. හරි. ඒ කියන්නේ මේ බලන්න අපි හුස්ම අදින උඩට අදිනකොට ආපහු පල්ලෙහාට යන්නේ. එහෙනම් ඔය කොහේ හරි බිත්තියක මේ හුලං වදින්නම ඕනේ. හරිද? එහෙනම් පුංචි තැනකින් යනවා විතරක් නෙවෙයි බිත්තියක වදින්න ඕනේ. එහෙනම් ඔතන තමයි ඔය කොටසේ තමයි වැඩිම දැනීමකට එන්නේ. හරිද? අපිට පහසුවෙන්ම දැනීම අල්ලන්න පුළුවන් නාසිකාව අග සහ උඩුතල්ල කියන ප්‍රදේශයේ අන්න ඒ කොටසේ තමයි වැඩිපුරම දැනෙන්නේ හුස්මක් හැමෝටම. ඉතාම කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන් දැනෙන්නේ නැති ඒ නාසයේ පිහිටා තියෙන ස්වභාවය අනුව ඉතින් එයාට ප්‍රශ්නයක් නැහැ. දැනෙන තැනකින් පටන් ගන්න පුළුවන්. මේක නීතියක් නෙවෙයි. නමුත් මෙහි මේ විදිහට සිද්ධ කිරීමේ වටිනාකමක් තියෙන ඉක්මනට පුළුවන් හුස්මට අවතීර්ණ වෙන්න, හුස්මට ඇතුල් වෙන්න. ඉතින් දැන් ඔන්න ගන්නකොට දැනෙනවා, හෙලනකොට දැනෙනවා. මේ දෙක සමහර අයට එකම තැනක්. මේක හුඟක් අයගේ වෙනස්. සමහර අයට නාසිකාව තියෙන හැටියට මේ උඩු තොල ප්‍රදේශයේත් වදිනවා. හෙලනකොට එහෙම කටෙන් උඩ නාස්පුඩුව ළඟ දැනෙනවා උඩු තොල ප්‍රදේශය. මේ හොඳට හිතුවොත් එහෙම සමහර අයට එහෙම දැනෙන්නේ නැහැ. ඉතින් මොනවා හරි කමන්නේ දැනෙන ප්‍රදේශයක් හුස්ම ගන්නකොට නාසිකාව අගත් තල්ල ප්‍රදේශයත් අතර තියෙන මේ කොටසේ ප්‍රදේශයක් එක තිතක් නෙවෙයි. ඒ ප්‍රදේශයක් දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා මෙන්න මේක කරන්න පුළුවන්ද කියලා බලනවා. මේක කරන්න ගියාම මොකද වෙන්නේ? විනාඩි 5ක් මේක කරන්න පුළුවන් නම් ලොකු දක්ෂකමක්. හුස්ම 10ක් 15ක්වත් යන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? අන්න අර පරණ සිද්ධිය ඇවිල්ලා ඕක පැත්තකින් තියලා හුස්ම දැනීම පැත්තකින් තියලා නොයේකුත් විකාර දේවල් මෙහි ගෙනල්ලා දාලා කතා පටන් ගන්නවා. ඇතුලෙන් කතා පටන් ගන්න මේ භාවනා කරන් ඉඳගත්තාම තමයි රටේ ලෝකේ නැති ඔක්කොම උපදූප ටික මේ හිත අරගෙන එන්නේ අරගෙන ඇවිල්ලා ඉතින් අනාගත සැලසුම් ටික අතීත වෙච්ච දේවල් අහවලා මෙයා කරපු දේවල් ඒවා මොකක්වත් නැත්තම් හිමින් සැරේ දොයි හිමින් නිදි කරනවා. හරිද? ඉතින් එහෙම මොකක් හරි එකක් පැත්තට යනවා යන්න දෙන්නෙම නැහැ. ඕක කරන්න දෙන්නෙම නැහැ. දැනි දැනි හුස්ම ගන්න උත්සාහ කරන්න. දැනි දැනි හෙලන්න උත්සාහ කරන්න. බැරි වෙනකොට තමයි අපි මේ වෙනත් පුහුණුවකට යන්නේ ගේ ඇතුළට දාගන්නයි බැලුවේ. ගේ ඇතුළට දාගන්න බැරි හින්දා වත්තට කොටු කරගන්නයි හදන්නේ. ඉතින් එහෙනම් මොකද කරන්නේ දැන් අපේ මේ සිතට කයෙන් පිට දුවන්නේ නැති වෙන්න දෙන්න හදන්නේ කාරණාවක් මොකක්ද? භාවනා කරන්න ඉඳගත්තා කොයි වගේ තැනකද? රුක්ක මූලගතෝවා අරඤ්ඤගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඔය විදිහට දේශනා කරලා තියෙන්නේ. රුක්ක මූලයක් අරඤ්ඤ ශුඤ්ඤාගාරයක් ඕනේ. ආනාපාන සති භාවනාවට පැහැදිලිවම නිදහස් පරිසරයක් ඕනමයි. නිසීදිති පල්ලංකං ආභුජිත්තා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් පට්ඨපෙත්වා. හරි. ඉතින් පළක් බැඳගෙන කමඨහන අභිමුඛයට අරගෙන කියන්නේ කමඨහනේ සිහිය තියාගෙන උත්සාහ කරනවා. මෙතන ඉතින් වටින වචන තුනක් තියෙනවා. ඒ වචන තුන විග්‍රහ කරන්නේ නැහැ දැන්. ඒ තමයි ආතාපි සම්පජානෝ සතිමා. ඒක අපි පස්සේ කතා කරමු. සිහියෙන් නුවණින් සහ වීරයෙන්. හරිද? සිහියෙන් නුවණින් සහ වීරයෙන් කියන තුන අනිවාර්යෙන් තියෙනවා. නැත්නම් මේ ගමන යන්න බෑ. ඒක අපි මතකම තියාගන්න ඕන. මොනවද ඒ කියලා දැනගන්න ඕනේ. ඕනම භාවනාවක් සිද්ධ කරන්න විතරක් නෙවෙයි ජීවත් වෙන්නත් අත්‍යවශ්‍යම දේවල් තමයි සිහිය නුවණ වීරය කියලා කියන්නේ. සාමාන්‍ය මිනිසෙකුට ජීවත් වෙන්න ජීවිතේ වරද්ද ගන්න නැතුව ජීවත් වෙන්න සිහිය ඕනේ, නුවණ ඕනේ, වීරිය ඕනේ. ඉතින් ඔය තුනෙන් තොර කිසිම අවබෝධයක් කවදාකවත් කොතනකවත් නැහැ. බොජ්ජංග ධර්ම වලත් මේ තුන තමයි තියෙන්නේ. සති සම්පොජ්ජංගේ, ධම්මවිජය සම්පොජ්ජංගේ කියන්නේ නුවණමයි, ප්‍රඥාවමයි, වීරිය කියන්නේ වීරියමයි. ඉස්සෙල්ලාම තියෙන්නේ ඒ තුනම තමයි. නිවන් දකින්නත් ඕන වෙන, ජීවත් වෙන්නත් ඕන වෙන, හැම තැනකදීම ඕන වෙන කාරණා තුනක් තමයි ඔය තුන. ඒක ගැන වෙනමම සාකච්ඡා කරන්න තියාගමු. දැන් යනවා ප්‍රායෝගික තත්ත්වයක. දැන් ඔන්න ඉඳගෙන අපි හිතන්නේ ඉඳගෙන භාවනාවක යෙදලා ඉන්නවා.
බණ අහන අයත් පොඩ්ඩක් ඇස් දෙක පියාගෙනම මේ මම මේ කියන දේම කරන්න. එතකොට මේක දැනගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. බණ අහමින් පුටුවක නම් බණ අහන්න එතන ඉඳන්ම මේක චුට්ටක් කරන්න. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඇස් දෙක පියාගෙන භාවනා කරන කෙනාගේ දැන් හිත විසිරුණා. දැන් කරන්න දෙයක් නැහැ. දැන් මට ඕන ළඟ තියෙන වතුර බෝතලයකින් වතුර ටිකක් බොන්න. දැන් සාමාන්‍යයෙන් අපි කරන්නේ මොකක්ද? කාමච්ඡන්දේ වැඩි වෙලා දැන් තියෙන්නේ මේ ලෙඩේ හොඳටම. කරන්නේ මොකද්ද? ඇස් දෙක ඇරලා වටපිට බලලා වටේ කවුද ඉන්නේ කියලා බලලා නැගිටලා වතුර බීලා එහෙම කරලා තමයි යා ඉඳ ගන්න යන්නේ. දැන් අපි මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ. හරිද? වටපිට බලලා තවත් කාමච්ඡන්දේ වැඩි කරගන්නේ. ඇස් දෙක අඩවන් කරගෙනම වටපිට බලලා අරමුණු ගන්නෙ නැතුවම වතුර ටිකක් බීපුවම හරියනවා කියලා හිතෙනවා නම් අපි හිමින් සැරේ දැන් බලන්න දැන් ඇස් පියාගන්න ඇස් පියාගෙන හිමින් මේ අත උස්සනවා. දැන් පල්ලෙහා තියෙන අතක් උස්සන්න හිමින් ඒ උස්සනකොට දැනෙනවා. අපිට මේ අත උස්සනවා දැනෙනවා. අන්න දැනි මේ අත උස්සන්න ඕන. අත උස්සන බව දැනි කියන්නේ ඔසවනවා කියලා කටින් කියන්න යන්නේ නැහැ. හිතෙන් කියන්න යන්නෙත් නැහැ. හරිද? මම මේ අත ඔසවනවා මම දන්නවද නැද්ද? මේක ඉක්මන් චිත්ත සමාධියක් වර්ධනය කරගන්න පුළුවන් මේ විදිහට පුහුණු කරන්න. මේ බලන්න මේ අත ඔසවනකොට මම ඔසවනවා කියලා මට දැනෙනවා. හරි දැන් මම මුකුත් නැතුව සද්ද නැතුව මම මේ අතක් උස්සනවා කියනකොට මේ භාවනාව පැත්තකින් තියනකොට අතක් උස්සනවා. කවුරු හරි අහනවා මොකද කරන්නේ? මම මේ අත උස්සනවා. කොහොමද කියන්නේ? මම මේ අත උස්සනවා කිය හිටියද මං හිතෙන්? නැහැ. මොකද දැනි හිටියා. හරි? එහෙනම් අත ඔසවන බව දැනි මම ඒ දැනීම තුළ ඉන්නවා. නමුත් සමහර වෙලාවල් තියෙනවා අපේ පින්නත් අපි ඇවිදගෙන යනවා ඇවිදිනවා කියලා දන්නේ නැහැ. බත් කනවා කියලා දන්නේ නැහැ. ඒ මොකද? එතන සිහිය නැහැ. ඕක ඇත්තටම සිහිය නෙවෙයි. මේ එක්තරා සිහියක් තමයි. ඔතන ප්‍රාථමිකයි. නමුත් මේ ප්‍රාථමික දේත් හරි වටිනවා. මේ දැනි මොකද මේ කායානුපස්සනාවේ කය අල්ල ගන්න නම් මේ අත දැනි මං අහනවා මේ පින්නත් අයගෙන් මේ අත මම දැනි අත ඔසවන බව දැනි ඔසවනකොට මෙතන මොකද්ද තියෙන්නේ? විඥානය මේක තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ දැනීමට මේ වේදනාවට මේ ඇති වෙන වේදනාවල් වලට හිත යොමු වෙලා තියෙන හින්දා මේ වේදනාවල් දැනෙන්නේ හැම නිමේෂයකම මේ වේදනාවල් දැනෙනවා නම් එතන හිත යොමු වෙලා තියෙන්නේ. එහෙනම් වෙන ලෝකේ වෙන වටපිටේ දුවන්න හිතට දෙන්නේ මම මේ අතේ හිර කරගත්තා. අතේ හිර කරගත්තා. දැන් මේ අතේ කොටසේ තමයි තියෙන්නේ. එහෙනම් මේක මෙහෙම ඔසවැව්වා. ඔසවලා මොකද කරන්නේ? වතුර බෝතලේ ළඟ තියෙනවා නම් ඒක ළඟට මෙහෙම අත අරයි යනකොට අරයි යන බව දැනෙනවා. වතුර බෝතලේ අත වදිනකොට වදිනවා කියලා දැනෙනවා. අනිත් අත ඔසවනකොට ඔසවනවා කියලා දැනෙනවා. වතුර බෝතලේ මූඩිය අරිනකොට මූඩිය අරින බව දැනෙනවා. දැන් මොකද කරන්නේ? හිමින් සැරේ මේක මුව ළඟට ගන්නකොට ගත්තා කියලා දැනෙනවා. ඒත් එක්ක ඊළඟට වතුර දිවේ වදිනකොට සීතලට දැනෙනවා. උගුරට යනකොට දැනෙනවා. බඩට යනකොට දැනෙනවා. එතකොට අත ගැන හෝ වතුර ගැන හෝ කොහේ හරි කමන්නේ කයෙහි එක තැනක දැනීමක් ගැන සිත තියාගන්න ඕන. කෙනෙක් අහයි දිවේ වතුර වදිනවා දැනෙනකොට දැනෙන්නේ නැතුව අත බෝතලේ වැදිලා තියෙන එකම දැනි හිටියට කමන්නේද කියලා කමක් නැහැ. මෙහි අරමුණ කය තුල විතරක් හිත තබා ගැනීම. දැන් බෝතලේ අහකට ගත්තා. හිමින් සැරේ ආපහු තිබ්බා. අත ආපහු හිමින් බොහොම හිමින් ගන්න ඕනේ මේවා මේ දැනීමට හිත යොමු කරගෙන විතරක් බොහොම හිමින් මේ අත ගත්තා. ආපහු භාවනා ඉරියව්වට ආවා කරලා බලන්න. දැන් ආයෙ පුළුවන්. හරිද? වතුර ටික බොන එක තුලින්මත් පින්වත්නි හිත විසිරෙන්නට නොදී අරන් යන්න පුළුවන්. හරි? ඊළඟට අපි භාවනා කරන්න අදිෂ්ඨාන කරගන්න කාලය තුල ඔය වැඩපිළිවෙල අපිට දිගටම කරන්න පුළුවන්. හැම ඉරියව්වක්ම පවත්වන්න ඉඳගෙන ඉන්න කෙනා දැන් අපි බලමු නැගිටිනකොට මොකද වෙන්නේ කියලා. හරිද? අන්නේ නැගිටලා ඒ කියන්නේ දැන් ඉන්න බැරි තත්වයක් ආවා. අපි කරන්නේ මොකද්ද? දැන් ওই විදිහට හැම ඉරියව්වක්ම සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ගිලන්පස් එකක් වළඳනවා කියලා. ඒත් එහෙමයි. එතකොට නැගිටින්න ඕන වුණා කියලා හිතන්නකෝ. නැගිටින්න ඕන වුණාම ඒත් කොහොමද? දැන් මේක ආනාපාන සතිය කරන්න උත්සාහ කරේ. දැන් ආනාපාන සතිය අත මිදලා ඉන්නේ. මොකද අත මිදෙන්න වෙලානේ ඉන්නේ. ඒක වෙහෙසයි. ඒකේ ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒකින්ද මොකද කියන්නේ ආනාපාන සතියෙන් අත මිදලා. දැන් නැගිටින්න හදන්නේ. නැගිටින්න හදනකොට බලන්න
ඔන්න මගේ අත උස්සලා මට පොළොවේ නැත්තම් ආසනයට අත තද කරන්න වෙනවා. ඊට පස්සේ ශරීරය ඔසවන්න වෙනවා. ඔසවනකොට ආසනයෙන් ශරීරය අයින් වෙනවා දැනෙනවා. බලන්න මේක කරලා. හරි? එතකොට අයින් වෙනවා දැනෙනවා. ඒ අයින් වීම දැනි මොකද කරන්නේ? නැගිටිනකොට අත් කකුල් දැනෙනවා. සමහර මස්පිඩු තද වෙනවා, හැකිලෙනවා, සමහර ඒවා ඇදෙනවා. ඒවා දැනෙනවා. මේ ශරීරයේ කොතන හරි අපිට දැනෙනවා. මුළු ශරීරයම දැනෙන්නේ නැතුව මනෝ අරමුණු වලට ගියාම නැත්තම් රස විඳින්න ගියාම ඒ වගේ වෙනකොට ශරීරයේ දැනීම ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ කිසි දෙයකට ඉඩ දෙන්නේ නැතුව කාය සංපස්සජ වේදනාවලට හිත යොමු කරගෙන කයෙහි විතරක් හිත යොමු කරගෙන මොකද කරන්නේ? මෙයා නැගිටිනවා. නැගිටලා බොහොම ඇස් අඩවන් කරගෙන වැඩිය බාහිරින් අරමුණු ගන්නෙ නැතුව ඔන්න දැන් සක්මන් භාවනාව කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් ඒතනත් එහෙමයි සක්මන කරද්දිත් කරන්නේ හිමින් සැරේ ඇවිදින එක. හරිද? මේ ඇවිදීමේදී හිත කයෙන් එළියට විසිර යන්න දෙන්නේ නැතුව පරයන්කේ ඉඳගෙන භාවනා කරපු කෙනා හිත කයෙන් එළියට විසිර යන්න නොදීමට තමයි සක්මන් භාවනාව ප්‍රායෝගිකව අපි භාවිතා කරන්නේ. එතකොට අර නැගිටිනකොටත් අර ඉරියව් නැත්තම් දැන් සක්මන් භාවනාව කරන්න පටන් ගන්න කෙනා මොකද කරන්නේ? මේ ඉක්මනටම නැගිට්ටා. නැගිටලා මොකද කරන්නේ? එකපාරටම මේ වාටපිට බලාගෙන නැගිටලා සක්මන් කරන්න ඉක්මනට සක්මන් මළුවට පැන්නා. ඒ වෙනකොට හිත විසිරලා ඉවරයි. මම සක්මන් භාවනාව ගැන කියන්න පෙර ආතුව මේ කරන්න යන වැඩේ ගැන කියන්නම්. එතකොට ඕක තේරුම් ගන්න පහසුයි. ඔය නැගිටලා දඟලලා වටපිට බලලා දුවලා ගිහිල්ලා කතා කරලා ඇවිල්ලා කාත් එක්ක හරි කතා කරලා ඇවිල්ලා නැවත භාවනාව විඳ ගන්නකොට නීවරණ ධර්මයන් තමන්ව පරාජය කරලා. හරියට මෙන්න මේ වගේ මං කිව්වා ආයුධ කට්ටල එකතු කරගන්න කියලා. මේක හරියට නිකන් ගැඹුරු ජලාශයක පතුල ගවේෂණය කරන්න යන්නෙක්ගේ කාර්යයක් වගේ තමයි අපි මේ කරන්න යන වැඩේ. මේ ශරීරය තුල තියෙන ශරීරයේ ඇතුළාන්තය ගවේෂණය කරන්න හිත යවන්නයි යන්නේ. හරිද? ඉතින් මොකද කරන්නේ? සීලය තමයි අතරම පැහැදිලිවම අවශ්‍ය වෙන්නේ. කිමිදුම් කට්ටලය තමයි සීලය. කිමිදුම් කට්ටල නැත්නම් ඉතින් ඔය කිමි දෙන්න බෑනේ යටට. කිමිදුම් කට්ටලය තමයි සීලය. එතකොට ඒක නැත්නම් ඉතින් මේ වැඩ පටන් ගන්න ලෑස්ති වෙන්න එපා. කය සංසිඳුව ගන්න හම්බෙන්නේ නැහැ. තමන් සීලයෙන් පෝෂණය වෙන්න අදහසක් නැත්නම් අඩුම ගානේ අඩුම තරමින් පංචශීලය. හරි? එතකොට මේ ආකාරයට ගැඹුරට ඇතුල් වෙන්නටයි සූදානම් වෙන්නේ. මේ ආකාරයට ගැඹුරට කිමි දෙන්නටයි සූදානම් වෙන්නේ ජලාශයේ. අපි හිතමු පොඩ්ඩක් ගැඹුරට කිමි දෙනවා. මේ තැනත්තා මෙහෙම ගැඹුරට කිමි දෙනවා. ටිකක් දුර ගිහිල්ලා මහන්සි වෙනකොට ආය උඩට එනවා. ආය ටිකක් ගැඹුරට යනවා. ආය මහන්සි වෙනකොට ආය උඩට එනවා. ඒතර එයාට යටටම යන්න බෑ. අන්න ඒ වගේ තමයි අපි ටිකක් වෙලා භාවනාවක යෙදිලා ඉන්නවා. කායානුපස්සනාවේ යෙදිලා ඉන්නවා. කම්මැලි වෙනකොට හරි වෙන අරමුණු වලට ගියාම සම්පූර්ණයෙන් ආය උඩට එනවා. උඩට ඇවිල්ලා ආය කාත් එක්ක හරි කතා කර කර ඉඳලා ඒකක් බීලා ඔය රටේ නැතිව කරලා ආය ගිහලා වාඩි වෙනවා. එතකොට මුල ඉඳන් ආය යටට යන්න ඕන. එහෙම නොවෙන්නට නම් අපේ පින්නත්නි මොකද කරන්න ඕනේ? මහන්සි වෙනකොට යටට ගිය තැන රැඳිලා ඉන්න පුළුවන්කම තියෙනවා නම් එතන මහන්සි අරලා ඉතිරි ටික යන්න පුළුවන්. එහෙම වුණොත් තමයි ගැඹුරටම පතුලටම යන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වගේ වැඩක් තමයි මේ කෙරෙන්නේ. ඒ වගේ අපේ සිත මහන්සි වුණාම ආනාපාන අරමුණේදී මහන්සි වුණාම අපි කරන්න ඕනේ කයට සිත් ඇතුව කයෙහි සිත් ඇතුව වාසය කරනවා. ඉරියව්ව නැගිටීම හැම එකක්ම කය තුල විතරක් හඳවා ගන්න. එතකොට අර යටට කිමිදිච්ච කෙනා උඩට එන්න දෙන්නේ නැතුව මග නැවතුණා වගේ ඒකේ විතරක් ඉන්නවා. බාහිර පරිසරයට හිත යොමු කරන්නේ නැතුව. හරි. එතකොට එහෙම තමයි එයාට අවශ්‍ය වුණු සක්මන් භාවනාවට එන්න ඕනේ. සක්මන් භාවනාවට තමන් ඉන්න තැනට තමන් සක්මන් කරන තැන පරයන්කය තියෙන තැනට ආසන්නවම සකස් කරගන්න ඕන. බොහෝ විට ඒකයි සක්මන් මළුවේම කොනක භාවනා ආසනය සකස් කරගන්නේ. හරි. එතකොට නැගිට්ටහම කිසි තැනක හිත විසිරෙන්න දෙන්නේ නැතුව මොකද කරන්න ඕනේ? සක්මන ආරම්භ කරන්න ඕනේ.
වටපිට බලන්න නැතුව මොකද අභ්‍යන්තරගත වෙන්න සූදානම් වෙන්නේ තමන් අදිෂ්ඨාන කරගත්ත කාලේ සම්පූර්ණයෙන් ඉන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට කරපුවාම අපි හිතමු පැය දෙකක් අදිෂ්ඨාන කරගෙන ආනාපාන සතිය කරන් ඉඳගත්තා කියලා. ඉඳගත්තාම දැන් විනාඩි 10ක් යන්න ඉස්සෙල්ලා මේ වැඩේ වෙලා දැන් නැගිට්ටා. නැගිටලා පැය දෙක යනකම් ආය වටපිට බලන්නේ තමන් අරන් ගිය වතුර ටිකෙන් යැපිලා ඉන්න ඕනේ. මං කලින් මොකද ශ්‍රද්ධාව හදාගන්න කියලා ඒක අපි වෙනම බුද්ධානුස්සති ආදිය මෙනෙහි කරලා ඇති කරගන්නවා. එතකොට මොකද කරන්නේ දැන් ওই විදිහට මේක සම්පූර්ණයෙන්ම සක්මන් මළුවට සක්මන් ලෑස්ති කරගත්ත තැනට එනවා. ඇවිල්ලා සක්මන ආරම්භ කරන්න ඕනේ. ඉතින් අපි හෙට දවසේ සක්මන ගැන කතා කරමු. ඒක ටිකක් දීර්ඝව කතා කරන්නට ඕනේ. ඒතර මේ විදිහට සක්මනෙහි යෙදෙනකොට අර විසිරිච්ච හිත ආයතරයක් එකඟ වෙනවා. හරිද? ඔන්න ඔය සමාධිය තමයි මේ ඇතුළට යනවා කියලා කියන මං කිය අර ගැඹුරු ජලාශයක ගැඹුරට යන්නේ කියලා. සීලය හරියට කිමිදුම් කට්ටලේ වගේ කිමිදුම් කට්ටලේ තියෙන කෙනා පීනනවා ඇතුළට. එතකොට මගදී ආය උඩට එනවා කියන සමාධිය නෑ කියන එක ඒකාග්‍රතාවය නැති වුණා. එහෙම නෙවෙයි. මෙයා මොකද කරන්නේ මගදී මහන්සි වුණාම එතන රැඳිලා ඉන්නවා යටට යන්නේ නෑ. එක තැන ඉන්නවා. ඊට පස්සේ ආය යටට යන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි මේ සක්මන කියන එක. සක්මන කියන එකේදී අපිට ඒ වගේ පුළුවන්කම තියෙනවා එක තැන රැඳිලා ඉඳලා නැවත කය තුල ඒ කියන්නේ කය තුලම ඉඳලා කයේ ගැඹුරට යන්න. ඉතින් ඒකින්ද අනිත් ඉරියව් ගැන සක්මන් භාවනාව ගැන තවදුරටත් සාකච්ඡා කරමු. විවෘත සාකච්ඡාවක් කියලා මම කිව්වා. අත්දකින්න පුළුවන් එකක් ඒක. එහෙම හොඳට බලන්න ප්‍රායෝගික තැනකට මේක ගන්න බොහෝම ඉක්මනින් චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බොහොම ප්‍රීතියක් අත්විඳින්න පුළුවන් වේවි. ඒ සඳහා හැමෝම ලොකු උත්සාහයක් ගන්න ප්‍රායෝගික උත්සාහයක් ගන්න. හැබැයි මේ දිනවල බොහෝම ගෞරවයෙන් බොහෝම ආසාවෙන් තමන්ට භාවනාව වර්ධනය කරගන්න ඕන නම් අති ගෞරවයක් ඇති කරගෙන ශ්‍රද්ධාවක් ඇති කරගෙන සීල් සමාදන් වෙන්න සීල් සමාදන් වෙලා දැඩි අදහසකින් ඒ සීලය ආරක්ෂා කරමින් ඒ සීලය මට නිවන් දැකීම සඳහාමයි කියන අදහසින් යුක්තව හිතේ ප්‍රමෝදය වර්ධනය කරගන්න බලන්න. එහෙම නැත්නම් මේ අපූර්ව අත්දැකීම් ලබා ගන්නට නම් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ජීවිතේ විසඳුම් නැති හිතට විසඳුම් ලබා දෙන්නට තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් හැම දිනාටම සතුට හොයාගෙන යන මේ පින්වන්ත පිරිසගේ මේ సంతාන චිත්ත අභ්‍යන්තරගත වෙලා කය තුලට බැසගෙන චිත්ත ඒකාග්‍රතාවයෙන් තුලින් ඇති කරගන්නා වූ සතුට භුක්ති විඳින්මින් අවබෝධය කරා යන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නට මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන ඒ පින්වන්ත පිරිසට අපි පුණ්‍ය අනුමෝදනා කරන්නට ඕනේ. මොකද නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරන්නට අපිට උදව් කරන ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පිරිස කරන කැපකිරීම වගේම කල්යාණ මිත්‍ර දායකත්වය ලබා ගන්න පිරිස අති මහත් වූ කැපකිරීමක් සිද්ධ කරනවා නිවසට මේ ධර්ම දේශනාව අරගෙන එන්නට. ඉතින් නිවසේ ඉඳලා අපිට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගන්න උදව් උපකාර කරන මේ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සසර වසන තාක්කල් පාප මිත්‍ර ආශ්‍රයයකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ඒ අය වෙනුවෙන්. ඉතින් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අතුරුගිරියේ පදිංචි වත්සලා නිස්සංක ඇතුළු පවුලේ සැම විසින් කියලායි. අද දින උපන් දිනය සමරන චන්ද්‍රා නිස්සංක මෑණියන්ට හා පියදාස නිස්සංක පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබ මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ජීවිතයට යහමඟ පෙන්වන දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පතන බෝධියකින් උතුම් නිර්වාණය ලැබේවා කියන අදහසිනුත් පින් කැමති සියල්ලෝටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලු සත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි හැමදෙනා වෙනුවෙන්ම
යහපත ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම තමන්ගේ අම්මා තාත්තාට සෙත් ප්‍රාර්ථනා කරන්නට උපන්දිනය වෙනුවෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු අපිත් චන්ද්‍රානිස්සංක මෑණියන්ට. ඒ වගේ මේ පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. දෙදෙනාටම උතුම් ධර්මාවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපිට ලෝවාසී හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන වත්සලා නිස්සංක ඇතුළු පවුලේ හැම දෙනාටම වගේම සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. නමින් මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම උතුම් යහපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.